සුබ දවසක් කියලා පිළිගන්න අද ජපාන් ගඩ YouTube channel එකට. ඉතින් අද අපි ඇවිල්ලා ඉන්නේ ජපානයේ Toyota එකේ මියුසියම් එකට. ඉතින් ඔයාලට පස්සේ පේනවා ඇති Toyota මියුසියම් එකේ එන්ට්‍රන්ස් එක තියෙනවා. ඉතින් බලන්න ගොඩක් දේවල් තියෙනවා. මෙතන තියෙනවා Toyota එකේ මොලේ ඉඳලම හදපු වාහන. එතකොට Toyota ඉස්සල්ලාම හැදුවේ මොකක්ද කියන එක හැමදේම මම ඔයාලට කියලා දෙන්නම්. ඒ වගේම තමයි ලංකා YouTube channel එකකින් Toyota මියුසියම් එකේ වීඩියෝ එකක් ගේන්න පළවෙනිම අවස්ථාව තමයි මේක. ඉතින් ගොඩක් සන්තෝෂයි ජපාන් ගයිඩ් එකෙන් තමයි ඉස්සල්ලාම මේ වීඩියෝ එක ගෙන්නේ. ඉතින් වීඩියෝ එකත් දිගටම රැඳිලා ඉන්න කියලා නැවතත් කියනවා. ඒ වගේම channel එකට sub කරලා නැත්නම් දැන්ම channel එක sub කරන්න. ඒ වගේම ජපාන් ගයිඩ් Facebook page එක like කරන්න, follow කරන්න. එහෙනම් අපි මියුසියම් එක ඇතුළට ගිහිල්ලා බලමු කොහොමද ඇතුළේ තත්ත්වය කියලා. මෙතන තියෙන්නේ පාකින් එක. ඉතින් මේ පාකින් එක නම් සල්ලි ගන්න නැහැ, නිකන් වාහන දාන්න පුළුවන්. අද ටිකක් සෙනග අඩු නිසා එච්චර වාහන නැහැ. නැත්තම් ගොඩක් වාහන තියෙනවා මේ හරිය. එතකොට නම් ටිකක් පාකින් ටිකක් අමාරුයි වාහනයක් දාගන්න. ඒ වගේම තමයි මේක උදේ 9 ඉඳලා හවස 5 වෙනකන් ඇරලා තියෙනවා මියුසියම් එක. ඒ වගේම තමයි ඔයාලට තවත් විශේෂ දෙයක් පෙන්වන්න කියලා හිතුවා. මේ තමයි මියුසියම් එකේ තියෙන টয়ලට් එක. ඇතුළට යනකොට මෙන්න මේක වාහන ටිකක් තියලා තියෙනවා. ඒක බලමු ඇතුළට ගියාම මොන වගේද කියලා. මෙන්න මේ වගේ පොදු පිරිසිදුකමක් තියෙන්නේ. සාඩ බලා ගන්න පුළුවන්. ඇතුළට ආවම පස්සේ මෙන්න මේ වගේ වාහනවල සෙල් බෆර් ඔක්කොම තියෙනවා. ඒ වගේ තමයි টয়ලට් උනත් පොදුම පිරිසිදුකමක් තියෙන්නේ. ඔක්කොම ඔටෝමැටික්. වැඩි වොස්ලට් තියෙන සේරම පොඩි ළමයි ඉන්නවා නම් මෙයාගේ තැන් වල තියන දේ මට පේනවා මේ ඔක්කොම ලයිට් ඔන් වෙනවා. කාර් එක ඇතුළට ආවම පස්සේ ඔටෝ හේදෙනවා ඔටෝ පෝච්චිය පවා. ඒ වගේ තාක්ෂණයක් තියෙනවා මේගොල්ලන්ගේ টয়ලට් වලටත් එක්ක.これ昔のバス。මේ තියෙන ජපානයේ පරණ කාලේ බස් එකක් වලට බලා ගන්න පුළුවන් 1963. මේක ඇතුළට නගින්න නම් දෙන්නේ නැහැ. ඇතුළට නගින්න තිබ්බන් තාම ගොඩක් මාරු. මේ කොරෝනා හින්දා මේක ඇතුළට යන්න බැරි ප්‍රශ්නයක් තියෙනවා. ඇල්කොහොල් තියෙනවා. හරි. ඉතින් අපි දැන් ටිකට් ගන්න යන්නේ. අපිට ඉතින් මෙතන ඇතුළේ එනකොට මේ වගේ කොලයක් හම්බ වෙනවා. මේකේ තියෙනවා සේරම මැප් එක තියෙනවා. පරණ වාහන ටික ඉතින් මේ 1 ඉඳන් 8 වෙනකම්. ඒ කියන්නේ අපි දැන් මේක එහෙම පෙරලුවොත් එතන ඉරකට මත ඒක බලා ගන්න පුළුවන්. මේ කොලේ සේරම පැහැදිලි දාලා තියෙනවා. වලට වෙන නැති 1890 හදපු වාහනේ. ඉතින් එතන ඉඳලා 2000 වෙනකම් වාහන ටික මේක පිළිවෙලට දාලා තියෙනවා. ඉතින් ඒ සේරම අපිට බලන්න පුළුවන්. මේ කොල්ලේ ටික නම් ඔයාලට පැහැදිලිව පේනවද දන්නේ නැහැ. කොහොමද අපි ඇතුළට ගිහලා බලමු මේ ටික සේරම කොහොමද තියෙන්නේ කියලා.
ඉතින් මියුසියම් එක ඇතුලේ මේ වගේ කළු පාට කාර් එකක් තියෙනවා ටොයෝටා වලින් හදපු. මේ කාර් එක විශේෂ හේතු ගොඩක් තියෙනවා. එකක් තමයි මේ කාර් එක 2008 රුසියාවේදී හොයාගන්න කාර් එකක්. දෙවෙනි ලෝක යුද්ධෙදී රුසියාවට ගිහපු කාර් එකක් ජපානයේ. ඒ වගේම තව විශේෂ හේතු ගොඩක් තියෙනවා මේ කාර් එකේ. ඒක මම ඔයාලට ඉදිරියේදී විස්තර කරන්නම්. ඒ වගේම තමයි මේ කාර් එකේ ෆොටෝ එකකුත් දාලා තියෙනවා 2008 රුසියාවේදී හම් වෙනකොට මොන වගේ තත්ත්වයක තිබ්බේ කියන එක. ඒකත් මම ඔයාලට දැන් පෙන්නන්නම්. මේ තියන්නේ කාර් එක රුසියාවේදී හොයාගන්නකොට තිබ්බ විදිය. ඉතින් මේක ජපානට ගෙනල්ලා නැවත ප්‍රතිනිර්මාණය කරලා තමයි මේ විදිහට අපිට බලන්න මෙතන තියලා තියෙන්නේ. එහෙනම් අපි උඩට යන් අනිත් වාහන ටික බලන්න. අපිට පළවෙනිම තට්ටුවට එනකොට මෙන්න මේ වගේ පරණම වාහනයක් බලා ගන්න පුළුවන්. ඒක බැලුමට රිවිල් එකක් තමයි පේන්නේ. ඉතින් මේකේ විස්තර කියනවා නම් මේක 1886 කාල්ස් බෙන්ස් විසින් නිෂ්පාදනය කරන පළමු මෝටර රථය තමයි මේ තියෙන්නේ. මේක නිෂ්පාදනයන්නේ ජර්මනියේ. ඉතින් මේකේ තමයි පෝස්ටොක් එන්ජින් එකක් සහිත ලෝකයේ ඉස්සෙල්ලාම නිපදවන වාහනය. මම මේකේ එන්ජින් එක ඔයාලට පොඩ්ඩක් පෙන්නන්නම්. මේක එන්ජින් එක ගැන කිව්වොත් එහෙම මේක টොප් ස්පීඩ් එක ගන්න පුළුවන් පැයට කිලෝමීටර් 15ක්. ඒ වගේම මේක ඕටෝ කූලින් එන්ජින් එකක්. මේ තියෙන ඕටෝ ටැංක් එක. ඒ වගේම මේ කාර් එක ස්ටාර්ට් කරන්නේ අතින් කරකලා මේ ලොකු ෆ්ලයි වීල් එක අතින් කරකලා තමයි මේ කාර් එක ස්ටාර්ට් කරන්නේ. ඒ වගේම මේකේ රිවර්ස් ගියර් එකක් නැහැ. ඉස්සරහට විතර යන්න පුළුවන්. ඒ වගේම පස්ස රෝද කරකවන්නෙත් චේන් වලින්. මේ තියෙන කාර් එකේ වැඩි විස්තර. ඉතින් මෙතනින් තමයි බෙන්ස්ලා වාහන නිෂ්පාදනය ආරම්භ කරන්නේ. ඒ වගේම තමයි මේ වාහනේ නිෂ්පාදනය කරන් පස්සේ තමයි බෙන්ස් මහතා වාහන නිෂ්පාදනය කරන්න පේටන්ට් බලපත්‍රයක් ලබා ගන්නේ. I think ඇතුළට එන තැනම තියෙනවා බෙන්ස් වලින් හදපු 1894 වාහනේ. අපිට බලන්න පුළුවන්. මෙන්න මේ වගේ තමයි තියෙන්නේ. දුනු සෙට් එකක් තියෙනවා. මේකේ බ්‍රේක් නම් නැහැ ඉස්සරහා රෝද වලට. පස්ස රෝද වලට තියෙන බ්‍රේක්. මෙන්න මේ විදිහේ බ්‍රේක් සිස්ටම් එකක් තමයි අපිට බලා ගන්න පුළුවන්. ඒක තමයි මේකේ ඉටිපන්දම් ගහලා තමයි මේගොල්ලෝ ගිහිලා තියෙන්නේ. ඒකට මෙතන තියෙනවා බයික් එක කියලා කියන්න බෑ. මොකද ට්‍රේල් එකක් වගේ තියෙන නිසා 1899 ප්‍රංශය තමයි මේක නිෂ්පාදනය කරන්නේ. මේ බයික් එකේ තියෙන විශේෂත්වය තමයි මේක පෙට්‍රල් වලින් දුවන්නේ. ඒ වගේම තමයි මේකේ මේ පැටලයක් තියෙනවා. පැදන් ගන්නත් පුළුවන් මේක. මෙතෙන් යනකොට බලා ගන්න පුළුවන්. මේක චේන් වලින්ම තමයි දුවන්නේ. පරණ වාහනයක්. මේක නිෂ්පාදනයේ ප්‍රංශයේ 1896 තමයි මේක නිෂ්පාදනය කරලා තියෙන්නේ. මෙතන තියෙනවා USA හදන එකක්. 1909 තමයි මේක හදලා තියෙන්නේ. මෙයාගේ වීඩියෝ එක බලා ගන්න පුළුවන්. තාම මෙයාගේ එන්ජින් හොඳට වැඩ කරනවා. මේක 1902 USA. මේක ඉංග්ලන්ඩ් වල හදන එකක් 1904.
ඊළ රික්ෂා එකක් මේක ජපානයේ නිෂ්පාදනය කරපු එකක්. ඉතින් මෙතන නම් ටොයෝටා විතරක් නෙවෙයි විවිධ වර්ගයේ දේවල් තියෙනවා. මෙතන මේ ඔයාලට පේන ඇති අපි ඉස්සෙල්ලා මෙතනින් පටන් ගමු. මෙල චැවලට් එකක් තියෙන්නේ. මේක 1918 හදපු එකක්. මට ඉතින් මේ එක වාහනයෙන් ඔයාලට ගොඩාක් විස්තර කරන්න අමාරුයි. මොකද එහෙම වුණොත් එහෙම මේ සම්පූර්ණ වීඩියෝ කරන්න බැරි වෙනවා. මොකද ගොඩාක් වාහන තියෙනවා මෙතන. ඒ නිසා මම ඔයාලට කෙටියෙන් නිෂ්පාදිත වර්ෂය විතරක් ඒ වගේම වාහනේ වර්ගය මොකක්ද කියන එක විතරක් කියන්නම්. මේක 1923 හදපු එකක්. මේ වාහනේ නිෂ්පාදිත රට වෙන්නේ ඇමරිකාව. ඒතර මෙතන තියෙන චැවලට් එකක් බලමු මේක නිෂ්පාදිත වර්ෂය කවද්ද කියලා. මේක 1925 හදපු එකක්. මේකත් ඇමරිකානු නිෂ්පාදිත එකක්. මේ තියෙන ෆෝඩ් එකක්. මේක නිෂ්පාදිත වර්ෂය 1928 USA. මෙතන තියෙන චැවලට් එකක්ම තමයි. මේක 1932 නිෂ්පාදිත එකක්. ඇමරිකාවේ හදපු එකක් තමයි. ඉතින් ඔයාලට හිතන ඇති මෙතන සේරම දැන් ඇමරිකන් වාහනනේ තියෙන්නේ. ජපානයේ මොකද මේ ඇමරිකන් වාහන තියලා තියෙන්නේ කියලා. ඉතින් මේ ඇවිල්ලා දෙවෙනි ලෝක යුද්ධය වෙන්න කලින් හදපු වාහන තමයි මේ තියෙන්නේ. මේ තියෙන්නේ ෆෝඩ් කාර් එකක් 1934 හදපු එකක්. මේකත් ඇමරිකන් වාහනයක් 1937 හදපු එකක්. ගොඩක් ඒ වගේ බ්‍රෑන්ඩ් නේම් එක නම් අද තමයි දන්නේ. ඒ වගේ දන්නේ නැති වාහන ගොඩක් තිබිලා තියෙනවා. මාර ලස්සනයි. මේක ඇවිල්ලා මේක ප්‍රංශ හදපු එකක් 1935. මේක නම් ලෙක්සස් එකක් මාර ලස්සනයි. ඉතින් මෙතනදී පරණ වාහන වලින් මට හිත ගියපුම එකම වාහනේ මේක තමයි. ඔයාලටත් එහෙම ආස හිතෙන වාහනයක් තියෙනවා නම් අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න. ඔයාලා කැමති වාහනේ මොකක්ද කියලා. මේක 1924 හදපු එකක්. ඉංග්‍රීසි වල හදපු එකක්. ඔයාලට වෙන ඇති මෙතන හැන්ඩල් එක තියෙනවා. ඉතින් ස්ටාර්ට් කරන එක. අපි ලංකාවේ පොඩි කාලේ බැලුවා මතකද බ්‍රූම් කියලා කතාවක්. අන්න ඒකේ වහන වගේ මේක පොඩ්ඩක්. මේක 1913 ඉංග්‍රීසි වල හදපු වාහනයක්. මොරිස් ඔක්ස්ෆෝඩ් කියන බ්‍රෑන්ඩ් එක. මේක ඇවිල්ලා ප්‍රංශ හදපු එකක්. ෆෝජ් එකක් 1913. මේ තියෙන්නේ UK වල හදන 1910 හදපු රෝල්ස් රොයිස් එකක් තියෙන්නේ. ඉතින් මෙයාලා නම් මේ රාජකීය ලුක් එක අදටත් ඒගොල්ලෝ හදන වාහන වල ඒ විදිහට පවත්වාගෙන යනවා. ඒක තමයි මේගොල්ලන් තියෙන ලොකු විශේෂත්වය.
මේක ප්‍රංශ නිෂ්පාදිත එකක් 1911. මේ තියෙන එක නම් බෙන්ස් එකක් 1912 හදපු. මේකෙත් මෙතන තියෙනවා මේ ග්ලාස් එකක් දාලා මම හිතන්නේ ප්‍රභූවරුන්ගේ ආරක්ෂාවට ඩ්‍රයිවර්ට එහෙම ලොකු එකක් නැහැ. මේක ඇවිල්ලා iOS වල හදන එකක් 1929 හදන එකක්. ඇත්තට මේවා දැකිද්දි දැන් තියෙන වාහන මොනවද කියලා හිතෙනවා. මාර ලස්සනයි. ඒ වගේ මාර දිගයි මේ වාහනේ. මේ ටෙන්ට් එකක් තියෙන්නේ මේක වහලේ වහන්නත් පුළුවන්. මේකත් US වල හදන එකක් 1931. මේලා බුකාටියක්. මේක මෙතනින් තමයි ස්ටාර්ට් කරන්නේ. මේ හැන්ඩල් එක කරගෙන ඒක මේ පදින වීඩියෝ ගත්තාම මෙතන මේ තියෙන්නේ. මේක නිෂ්පාදිත වර්ෂ 1927 ප්‍රංශයේ තමයි මේක නිපදවලා තියෙන්නේ. මේකෙත් ස්පීඩ් එකෙම සේරම මෙතන විස්තර දාලා තියෙනවා. ඉතින් ඒවට මට විස්තර කරන්න ලාක් නැහැ. තියෙන එකේ තව කාර් එකක් පොඩි කාර් එකක්. මේ පොඩි ළමයිට පදින හදපු ගත්තා මේ තියෙන්නේ. බුකාටි වලින් හදපු 1926. මේ තියෙන්නේ ඉංග්ලන්ඩ් වල හදපු එකක්. මේක නිෂ්පාදිත වර්ෂය 1930. ආට පේන ඇති මේක මේ ග්ලාස් එකක් නෙවෙයි තියෙන්නේ මෙතන net එකක් තියෙන්නේ. පොඩි ග්ලාස් එකක් තියෙනවා ඒකට ලොකුවටම තියෙන net එක දාලා තියෙන නිසා. මෙතන තමයි 3 wheel type එක මේක නා. V type engine එකක් තියෙන්නේ. මේක ඇවිල්ලා මෝගන් කියලා ඉංග්ලන්ඩ් වල හදපු එකක් 1922 මේක හදලා තියෙන්නේ. අපිට බලන්න පුළුවන් පරණ V type engine එක. බලන්න මේ මිනිසුන්ගේ තාක්ෂණය කොහොමද කියලා 1922 වගේ මෙහෙම V type engine හදලා කියන්නේ. අපිට පේන ඇති මෙතන wheel set එකක් තියෙනවා. ඔයාලට පේනද මෙතන මේ wheel set එකක් තියෙනවා. මම හිතන්නේ මේක තමයි ස්පීඩෝමීටර් එකට දීලා තියෙන wheel set එක. radiator මේක සයිලන්සර් එකත් හරි අමුතුයි පේනවනේ. මේකේ පස්ස රොද්ද තමයි කරගන්නේ චේන් එකකින් කරගන්නේ. ඩබල් චේන් එනවා මේකේ. අපිට පේන ඇති ඩබල් චේන්. ඒතර ස්විම් ආම් එකට තියෙන්නේ දුනු තියෙන්නේ මේකේ. මේක ඇවිල්ලා 1937 හදපු ජගු එකක්. ඉංග්ලන්ඩ් තමයි නිෂ්පාදිත රට වෙන්නේ. බොනට් එකෙන් හිතා ගන්න පුළුවන් එන්ජින් එක කොච්චර දිගද කියලා.
මේක ඉතාලියල හදපු ඇල්ෆා රොමියෝ කියන කාර් එක. මේක ඉතාලියල හදපු එකක් 1908 හදපු වාහනයක්. ඉතින් විශේෂත්වය තමයි මේ වාහන තාම වුණත් ස්ටාර්ට් කරන්න පුළුවන් තත්ත්වය තියෙනවා. මේක ඇවිල්ලා ඇමරිකන් යා 1909 හදපු එකක්. මෙතනින් එහාට තමයි හම්බෙන්නේ අපිට ජපාන ඉස්සල්ලාම හදපු වාහනේ. ඒකත් බලමු කොහොම ගිහිල්ලා. මේක ස්පේන් වල හදපු එකක් 1912. මේක USA හදපු එකක් 1914. මේ කාර් එක තමයි මියුසියම් එකේ තියෙන පරණම ජපන් කාර් එක. මේක නිෂ්පාදනය කරන්නේ 1923. ඩට්සන් කියන ආයතනය තමයි මේක නිෂ්පාදනය කරන්නේ. ඩට්සන් කියන්නේ දැන් නිසාන් එක. ඉතින් මම ඔයාලට කලින් පෙන්නුවා පිටරට වාහන ගොඩක්. ඉතින් ඒ වාහනත් එක්ක බලද්දි මේ වාහනේ හාත්පසින්ම ගොඩක් පොඩි. ඒකට හේතුව තමයි ඉස්සර ජපානුන්ගේ සිරුර ගොඩක් කුඩා නිසා. ඒ වගේම තමයි මේ කාර්යත් එක්කම තවත් සමාගමකින් 3 wheeler නිෂ්පාදනය කරනවා. ඒ තමයි දයිහත්සු. මම දැන් ඔයාලට ඒකත් පෙන්නන්නම්. මේක හත්පසින්ම බයික් එකක් වුණාට මේක 3 wheel එකක් 1937 තමයි මේක නිෂ්පාදනය කරන්නේ දයිහත්සු කියන සමාගම විසින්. දැන් ඔයාලට ප්‍රශ්නයක් එනවා ඇති ටොයෝටා නෙවෙයිද ජපාන ඉස්සල්ලාම වාහනයක් හදන්නේ කියන එක. ටොයෝටා නෙවෙයි ඉස්සල්ලාම ජපානයේ වාහනයක් හදන්නේ ඩට්සන් කියන ආයතනය. ටොයෝටා ඉස්සල්ලාම මොකක්ද හැදුවේ කියන එකත් මම ඔයාලට තව ටිකක් ඉස්සරහට ගියාම විස්තර කරන්නම්. ඒ වගේම ජපානට තාක්ෂණය කොහොමද ආවේ කියන එකත් මම ඔයාලට පැහැදිලි කරලා දෙන්නම්. 1924 මෙන්න මේ බස් වර්ගය ඇමරිකාවෙන් ටෝකියෝ වලට ගෙන්නනවා. එතනින් පස්සේ තමයි ජපාන්නු මේ බස්වල කාර්මික දෝෂ වගේ දේවල් හදන්න පුරුදු වෙනවා. ඊට පස්සේ මේගොල්ලෝ මේ වගේ තාක්ෂණය අරන් ඉවරලා තමයි ජපානයේ වාහන නිෂ්පාදනය කරන්න පටන් ගන්නෙ. ඒ වගේම තමයි මම ඔයාලට කලින් මෙතන පෙන්නුවා Nissan Daihatsu 3 wheel එකයි කාර් එකයි. මේ තියෙන ඔයාලට පේන ඇති මෙතන Toyota එකෙන් ඉස්සල්ලාම හදපු කාර් එක තමයි මේ තියෙන්නේ. මේක හදලා තියෙන්නේ 1936. Toyota ගේ ඉතිහාස කතාව ගත්තාම ඔහුගේ මව අතින් රෙදි වෙන කාන්තාවක්. ඉතින් Toyota මේක දැකලා එයා තීරණය කරනවා රෙදි වෙන මැෂින් එක නිෂ්පාදනය කරන්න. එතෙන් පටන් තමයි ඔහු වාහන නිෂ්පාදනයට මුල පුරන්නේ. ඒ වගේම ඔයාලට මතක ඇති මම මියුසියම් එකට ඇතුල් වෙන තැනම කළු පාට කාර් එකක් පෙන්නවා 2008 රුසියාවේදී හොයාගත්තා කියලා. ඉතින් ඒ පෙන්වෙත් මෙන්න මේ Toyota ඉස්සෙල්ලාම හදපු කාර් එකක් තමයි. ඒ වගේම තමයි මේ කාර් එක ගත්තාම මේක 6 cylinder කාර් එකක්. ඒ වගේම අර කලින් පෙන්නපු ඩට්සන් කාර් එකට වඩා මේකේ බොඩි ඩිසයින් එකත් ගොඩක් ලොකුයි. මේක තනිකර ඇමරිකන් වාහනවල බොඩි කොපියක් තමයි මේකේ තනිකර තියෙන්නේ. එතකොට මේ තියෙන්නේ Toyota වලින් ඉස්සෙල්ලා හදපු ට්‍රක් එක. මේක ඇවිල්ලා 1935 තමයි හදලා තියෙන්නේ. මේකෙත් ආකෘතියක් විතර අපිට බලා ගන්න පුළුවන්. ඉතින් මේවා නම් ඔයාලා ෆිල්ම් වල එහෙම දැකලා ඇති දෙවෙනි ලෝක යුද්ධ කාලේ මේ වගේ ට්‍රක් ගොඩක් තිබ්බා වගේ. පුරා ඇමරිකාවට. මෙතන මේ තියෙන එකක් ඇමරිකන් වාහනයක්. මේක 1934 හදපු එකක්. චැවරට්ලා හදපු එකක්. මාර ලස්සනයි ඇත්තට. මේකත් ඇමරිකන් 1934. ඒ වගේම ඔයාලට තේරුම් ගන්න පුළුවන් මේ කාර් එක දකින්නකොට කලින් Toyota හදපු කාර් එකත් මේ හා සමානම. ඒ කියන්නේ තනිකර ඇමරිකන් කොපි තමයි ජපානුත් කරන්නේ.
දැන් ඔයාලට බලා ගන්න පුළුවන් Toyota එකේ ඉස්සර ලෝගෝ එක මොන වගේ තිබ්බේ කියලා. මේ විදිහට ජපන් අකුරෙන් Toyota කියලා ගහලා තමයි ඉස්සර ලෝගෝ එක ආවේ. ඉතින් මේ කාර් එකේ තියෙන විශේෂත්වය තමයි දෙවෙනි ලෝක යුද්ධය ඉවරලා. එහෙම නැත්නම් 1951 ජපානයේ ආර්ථික අතින් ගොඩක් වැටලා ඉන්න කාලේ ඉස්සෙල්ලාම Toyota එකෙන් හදපු කාර් එක තමයි මේ කාර් එක. ඒ වගේම තමයි ඔයාලට මේ වෙනකම් මම පෙන්නපු කිසිම කාර් එකක සිග්නල් ලයිට් අපිට බලා ගන්න ලැබුණේ නැහැ. ඉතින් මේ කාර් එකේ සරල තාක්ෂණයක් යොදාගෙන තියෙනවා සිග්නල් ලයිට් වෙනුවට. ඔයාලට ඒකත් බලා ගන්න පුළුවන් දැන්. ඒ වගේ තමයි විශේෂයෙන් මෙතන මේ ආකෘති ටිකක් තියෙනවා. ඒක නම් ඔයාලට පෙන්වන්න ඕනේ කියලා හිතුවා. මොකද දන්නවද? මේ වගේ බලන්න මේ අමුතු හැඩයක් තියෙනවා මේ ආකෘති වල. මේක විශේෂත්වය තමයි මේ බලන්න මේ මාළුවා වගේ මේ 1932 නෝමල් බෙල් කියන කෙනෙක් එයාගේ ඉමේජ් එක මේ අනාගතයේ වහන මෙන්න මේ වගේ වෙයි කියලා හිතලා තමයි එයා මේ වගේ ආකෘති හදලා තියෙන්නේ. මේක 1936 හදන්නේ ඉතාලිය වල. මේක ප්‍රංශය හදන එකක් 1937. මේක නම් මාර ලස්සනයි. අමුතුම මේ ලුක් එකක් තියෙනවා. මේ නැති අපි කවුරුත් දන්න ඔක්සගන් එක. ජර්මනි 1942. එයාට මීට ලංකාවේ තියෙන එක ලස්සනයි. මේ බපර් එක මම දැක්කම ලංකාවේ දැකලා නැහැ මේක. එයාලා මේකේ පස්සත් වෙනස්. මේක USA හදන එකක් 1937. ඉතින් මම මෙතන දැකපු වහන වලින් දැකපු ලොකු විශේෂත්වය තමයි ඇමරිකන් වහන වල තමයි ලස්සනම හැඩයක් තිබිලා තියෙන්නේ. මේකත් USA 1938. ගේම් ගහන කට්ටිය දන්නා මොකද්ද මේ ලෝගෝ කියලා. Mercedes Benz 1935 ජර්මනි. ඒකත් ඇත්තටම ලස්සනයි. මේගොල්ලන් මේ ගොඩක්ම ලස්සන මේ කලර් කලෙක්ෂන් එක තමයි හිතා ගන්න බෑ කොහොම හිතනවද කියලා මිනිස්සු. ස්පෝක් එන්නේ මේවට. මේක ඉතාලිය වල හදන එකක් 1936. මේ සීට් එක දැකෙද්දි එතන තේරෙන දෙයක් තමයි මේ ඉස්සර කාලේ මිනිස්සු මාර සැපට ඉඳලා දෙනවා. පේනවනේ මේ සීට් එක හැම. එදදානවාසිය 37 USA. මේකල ප්‍රංශය හදන එකක් 1939. ඔයාලට පේන නැති එකේ හැඩේ නිකන් මහා අර කලින් මම පෙන්වන්නේ ඔයාලට 1930 ගණන් වල එක්කෙනෙක්ගේ ඉමේජ් එක වහන ගැන. ඒකත් එක්ක ටිකක් සමාන නෙමෙයි මේක.
මේ තියෙන එක නම් ටිකක් විශේෂයි. මේ එල්ලා 1939 USA ජනාධිපති පාවිච්චි කරපු වාහනයක් තමයි මේ තියෙන්නේ. මේක බුලට් ප්‍රූෆ්. එතකොට මේ පිටුපස්ස වලට වෙන නැති මේ ග්ලාස් ටිකක් තියෙනවා. මේ ග්ලාස් ඔක්කොම බුලට් ප්‍රූෆ්. මේක නැගලා තියෙන කෙනා තමයි දාලා තියෙන්නේ නම් ප්‍රෙසිඩන්ට් ෆ්‍රැන්ක්ලින් තමයි ගිලද 32 වෙනි ජනාධිපති ඇමරිකාවේ. මේක USA හදන 1948. USA එකක් එක 1948. මේක ස්වීඩන් හදන එකක් 1951. Saab කියලා බ්‍රෑන්ඩ් එකක්. මේක ටික පොඩි ඔක්සගන් එක වගේ. 1950 ජර්මනිය ගහන Porsche එකක්. ඒක නම් ටිකක් පොඩි කාර් එක. ඉතින් මම ඔයාලට කලින් පෙන්නුවා අර ටොය පෙට් එකේ ජපානයේ ගහපු. ඒ බලන්න මේ වගේ එකක සිග්නල් ලයිට් නැහැ. මේක USA ගහන එකක් චාලට් ක්‍රොස් එකක්. මේක වීඩියෝ එකක් කරනවා. ඇත්තටම US වාහන නම් මාර ලස්සනයි. ඒක කැපිලා වෙනවා. ඒ වගේම වෙන පළල් US වාහන. එකක්වත් පොඩි වාහන තිබ්බේ නැහැ. මේක දෙන්නට යන්න පුළුවන්. ඔයාලට පේන්නේ නැති මේ වාහනේ සිග්නල් ලයිට් නැහැ. නම්බර් 1 තාම තියෙනවා ෆ්ලොරිඩා. මේකල USA 1955 ෆ්‍රෝඩ් එකක්. හැම වාහනයකම විස්තර මේ ලස්සන මෙතන දාලා තියෙනවා. මේ 1955 Mercedes Benz එකක්. ස්පීඩ් එක 140ට දෙනවා මේකේ. මේ කාර් එකේ නම් සිග්නල් ලයිට් තියෙනවා. මාර ලස්සනයි. ඉතින් පළවෙනි තට්ටුවේ තියෙන වාහන සේරම බැලුවා. මේ තමයි අපි අර පටන් ගත්තන මේ දැලෙන් එහා පැත්තේ තියෙන්නේ. අපි දැන් යන්නේ දෙවෙනි තට්ටුවට. ඒකේ තමයි තියෙන්නේ අලුත් වාහන ටික. අපි බලමු ඒකට ගිහිල්ලා කොහොමද කියලා. ඉතින් වීඩියෝත් එක දිගට රැඳිලා ඉන්න. තවත් ගොඩක් දේවල් තියෙනවා බලන්න. මේ තමයි Toyota Crown එක ඉස්සල්ලාම හදපු ඒ කියන්නේ ජෙනරේෂන් එක පටන් ගද්දීම ඉස්සල්ලාම හදපු කාර් එක තමයි තියෙන්නේ. මේක 1955 තමයි හදන්නේ. ඒකේ දොරවල් එහෙම ඔයාලට බලා ගන්න පුළුවන්. ඒ විශේෂයි යුරෝප් වහන විදිහටම තමයි තියෙන්නේ. ඒත් අපිට මේ අලුතෙන් එන Crown එකේ මේ විදිහට දොරවල් බලා ගන්න නැහැ. මේ තියෙනවා එක හදපු දවස්වල
ඔයාලට පේන්නේ නැති එකක් නේ. මේ ටොයෝටා එක ඇතුලේ ෆොටෝස් තියෙනවා. ඉස්සලාම වාහනේ පාරට දාද්දි ඒකත් තිබ්බ උත්සව 1955 තමයි ඔක්කොම. මේ තමයි ටොයෝටා. මෙයාගේ නමින් තමයි දැන් මේ ඉස්සරහා මෙයාගේ නම ඇත්තටම තිබුණේ ටොයෝදා කියලා තිබිලා තියෙන්නේ. පස්සේ තමයි මේ ටොයෝටා වෙන්නේ මේක. ඉතින් මේ කන්ජිය තමයි ටොයෝදා කියන කන්ජිය. ඉතින් මේකත් දැන් ටොයෝටා කියලා තමයි මේක ප්‍රොනවුන්ස් කරන්නේ. මෙයාගේ පවුලේ විස්තර ඔක්කොම තියෙනවා මෙතන. මේ ගෲප් ෆොටෝ එකක් තියෙන්නේ ටොයෝටා ඉස්කෝලේ ගියපු කාලේ ෆොටෝ එකක්. එයාගේ මේ මෙතන මේ ආකෘතියක් දාලා පෙන්නලා මෙතන වෙන මේක දාලා තියෙන්නේ ටොයෝටාගේ ෆොටෝ එක තමයි මෙතන තියෙන්නේ. ඉතින් මේ ඩ්‍රොයින් ටිකක් තියෙනවා ටොයෝටා ඉස්සල්ලාම ඇඳපු ඩ්‍රොයින් මෙතන ගහලා. මෙතන තියෙනවා යාගේ අතින්ම ඇඳපුවා. ඇත්තටම මාරු දුකක් ඇති දෙන එක දකිද්දි. මේ ගියර් බොක්ස් එක ඩ්‍රෝ එකක් තමයි මෙතන තියෙන්නේ. මෙතන වීදුරක් තියෙන ඉඳලා ඔයාලට ඒක හරියට පේන්නේ කැමරාවට. මේ යාගේ හෑන්ඩ් රයිට් එකක් තියෙනවා මෙතන. එදා 1944 හෑන්ඩ් රයිට් එකක් තමයි තියෙන්නේ. ඉතින් ටොයෝටාගේ විස්තර පත්තර වලට එහෙම වැටිච්චා. ඉතින් දැන් අපි මේ අවසාන කොටස බලන්න යන්නේ. මෙතන තියෙනවා පරණ කාර්යයක් මාර දිගයි මේක. මේක ඇවිල්ලා සාමාන්‍යයෙන් ලංකාවේ CTB බස් තියෙන්නේ. CTB බස් වල අපි බඩි බස් කියලා කියන අන්න එකක් විතර ගානට දිග කාර් එකක් තමයි තියෙන්නේ. බලමු මේ කාර් එක කොහෙද හදලා තියෙන්නේ කියලා. මේකත් USA 1959 හදපු එකක්. ඉතින් බ්‍රෑන්ඩ් එක ගහලා dashboard එක. මේක ඔයාලා GTA ගේම් එක ගහලා ඇති නේද? ඒ GTA ගේම් එකෙත් තියෙනවා මේ වගේ කාර් එකක්. සිග්නල් ලයිට් තනිකර මේ ප්ලේන් එකක් වයි පිටවස්සා. මේක 1957 හදපු එක Toyota Land Cruiser එකක් මේ තියෙන්නේ. අර පොඩ්ඩක් මේකේ විස්තරය කියලා බලමු. මේ තමයි 4-wheel drive Land Cruiser එක ඉස්සල්ලාම හදපු එක Toyota වලින්. මේකට Mitsubishi Jeep එකත් එක්ක සමානයි. එනකොට මේකේ මේ සෙල් එක බලද්දී දැන් තියෙන Land Cruiser එකත් එක්ක පොඩි සමානත්වයක් තියෙනවා නේද? ඉතින් මෙතන තියෙන අමුතුම වාහනයක් ජපානයේ 1955 හදපු එකක් තමයි මේක. මේක ඇවිල්ලා නම දාලා තින්නේ Flying Feather කියලා. මේකේ විස්තර දාලා තියෙන හැටි නම් අඩුම තාක්ෂණයකින් හදපු වාහනයක් කියලා තමයි තියෙන්නේ. මම මේ අද තමයි දැක්කේ මේ බ්‍රෑන්ඩ් එක නම් ජපානයේ මෙහෙම එකක් දැකලා නැහැ. වල දැකලා තියෙනවද දන්නේ නැහැ. Flying Feather කියලා. wheel set එකෙම ඔක්කොම එන්නේ මේ බයික් වල වගේ ස්පෝක්. ස්පෙයාර් තියෙනවා මෙතන.
ඩ්‍රම් බ්‍රේක් වෙන්නේ පස්සට විතර බ්‍රේක් තියෙන ඉස්සරහ නෑ බ්‍රේක්. ඒ වගේම තමයි මේකේ විශේෂත්වය කිසිම මේ සොකට් ෂෝවරයක් දුනුවත් මොනවත් නෑ. මේකත් ජපානයේ හදන එකක් 1955 3 wheel type එකක්. ඔයාලා බලලා ඇති ඥාන කතා මල්ලිය ඒකේ මේ අර යකඩ රාස්ත්‍රය කියන කැරක්ටර් එක ඉන්නේ මෙන්න මේ වගේ එක නේද? ඒ කාටුන් එකත් ජපානයේ හදපු එකක් තමයි. මේක එන්ජින් එක පස්සා තියෙන්නේ. ස්ක්‍රීන් එක එහෙම වලට වෙන්නේ නැති අමුතු හැඩයකට තියෙන්නේ. මේකත් 1959 Daihatsu වලින් හදපු 3 wheel මේ තියෙන්නේ. ඇත්තට මේ 3 wheel එක දකිද්දි පේනවා දැන් ලංකාවේ තියෙන බජාජ් එකට වඩා හයි ඇති කියලා. මේකත් ජපාන් Isuzu වලින් ගහපු 1960 කාර් එකක්. ඉස්සල්ලාම හම්බුනේ මේක තමයි Isuzu වලින් හදපු වහනේ මෙතන. මේක Hino Renault කියලා තියෙන්නේ. මේකත් 1962 ජපාන් හදපු එකක්. මේක 1959 Subaru. ඔන්න Subaru ලවස්ලා බලා ගන්න ඔයාලගේ වාහනේ හදන්න කලින් Subaruලා මෙන්න මෙහෙම තමයි ඒගොල්ලන්ගේ වාහන හදලා තියෙන්නේ 1959. මේක Mitsubishi 1961 ගහපු එකක්. ඉතින් මේ තියෙන්නේ 1961 ජපාන නිෂ්පාදිත කාර් එකක් Publica කියලා. ඉතින් දැනට ජපානයේ දැක ගන්න නැතිලා ගියපු බ්‍රෑන්ඩ් එකක් තමයි තියෙන්නේ. Publica. මේක ඇවිල්ලා 1964 ගහන Toyota Corona මොඩල් එක. මේක Datsun 1965 Bluebird මොඩල් එක. මේක නෝ ලංකාවේ දැකලා තියෙනවා මම තමයි. Mazda එකේ 1969 ගහපු එකක් තමයි තියෙන්නේ. මිනි කාර් එකක්. 4 cylinder. මේ තමයි Mazda logo එක ඉස්සර. ඉතින් මේ කාර් දකිද්දී තේරෙන එකම දේ තමයි ඉස්සර ජපාන්වල ගොඩක් ශරීරයෙන් පොඩි කියන එක පැහැදිලිවම පේනවා මේ වාහන දකිනකොට. මේකල Suzuki කාර් එකක් 1967 හදන එකක්. මේ තියෙන Honda කාර් එකක් 1969 හදන එකක් මේක. මේක Datsun 1963. ඒ වගේම තමයි ජපාන්ව තනිකර යුරෝප් වාහන කොපියක් තමයි යන්නේ කියන එක පැහැදිලිවම පේනවා මේවා දකිනකොට.
Honda කාර්යයක් මේ තියෙන්නේ 1964. මේක Daihatsu 1965. මේක Toyota 1965 Toyota sports car එකක් තමයි මේ තියෙන්නේ. මේක ගැන පොඩ්ඩක් කියනවා නම් ඉතින් මේ කාර් එක ගැන විශේෂයෙන් කියන්න ගියොත් Toyota වලින් ගහන ස්පෝර්ට්ස් කාර් එකක් මේක. අඩුම තෙල් ප්‍රමාණයකින් වේගෙන් යන්න පුළුවන් කාර් එකක් තමයි. මේක විශේෂත්වය තමයි මේගොල්ලෝ අනිත් කාර් වල එන්ජින් එච්චර ස්පීඩ් නැහැ. මේ කාර් එකේ එන්ජින් එක ස්පීඩ් ඒ වගේම අඩුම තෙල් ප්‍රමාණයක යන්න පුළුවන්. ඒ වගේම තමයි ඔයාලා දන්නවනේ ජපානයේ තියෙන Shinkansen එහෙම නැත්නම් බුලට් ට්‍රේන් එක. බුලට් ට්‍රේන් එක හැදුවට පස්සේ තමයි මේ කාර් එක හදන්නේ මේගොල්ලෝ. මෙන්න මේ කාර් එක නම් දැනටත් ජපානයේ හරි ප්‍රසිද්ධයි. Toyota GT 1969. මේකේ ලුක් එකත් මාර ලස්සනයි. මේ තියෙන Isuzu GT එකක් 1966 හදපු එකක්. ඒකට පේන ඇති Toyota ලාගේ බොඩි ඩිසයින් එකයි Isuzu ලාගේ බොඩි ඩිසයින් එකයි අතර කොච්චර වෙනසක් තියෙනවද කියලා. මේක Nissan එකක් 1966. ඔයාලට මම කලින් කිව්වා Datsun කියන නම ගැන. ඉතින් Datsun කියන නම තමයි අන්තිම Nissan වෙන්නේ. මේ ඉතින් Mazda එකක්. කලින් පෙන්වන වගේ මේගොල්ලන්ගේ ලෝගෝ එක. මේක 1969 හදපු එකක්. මේකත් ස්පෝර්ට්ස් මොඩල් එකක්. මේක Nissan 1970 හදපු එකක්. මේක ටිකක් අර Toyota කාර් එකත් එක්ක පොඩි සමානකමක් තියෙනවා බොඩි ඩිසයින් එකේ. මේ Toyota GT එකක් 1970. මේක Mitsubishi GT එකක් 1971. මේක Isuzu 1970. මේ තමයි Honda Civic එකේ ආරම්භය 1975. ඒ අතරමැදින් Benz එකකුත් තියෙනවා 1990. මේවා නැතිනම් දැනටත් දකින්න තියෙනවා. මෙතන තියෙනවා 1979 ගහපු Ferrari එකක්. මේක Renault එකක් 1979.
මේක Volkswagen එක 1979 Mazda 1984 1981 Audi එක තමයි මේක. ඉතින් Toyota Hilux එක 1987. ඉතින් මේ වගේ වාහන තමයි ලංකාවේ තාම කෝටි ගණන් වලට යන්නේ 1980 ගණන් වල හදපු වාහන. Toyota Estima එකක් තියෙනවා 1993. ඒක සීට් සෙට් එක නම් මාර ලස්සනයි. Lexus 1990. මේ ඔක්කොම මේක නම් left hand එකක් යුරෝප් වලට හදපු වාහනයක් වෙන්නද මේක. මේ පළලිනුත් වැඩි කාර් එක. මේකත් තියාගන්න තා left hand Lexus 2000 හදන එක. දැන් මම මේ පෙන්වන කාර් එක 1997 Toyota වලින් හදපු Prius එකක් තමයි තියෙන්නේ. මෙතනින් තමයි Toyota පටන් ගන්න හයිබ්‍රිඩ් තාක්ෂණීය වාහන වලට යොදවන්න. ඔයාලට බලා ගන්න පුළුවන් ඉස්සල්ලාම හදපු Toyota Prius එක තමයි තියෙන්නේ. ඉතින් ජපාන් හිටියට මාත් අද තමයි මේ කාර් එක දකින්නේ. මේ කාර් එක මම දැකලා නැහැ කවදාවත්. මේ පාරේ සාමාන්‍ය විදිහට යනවා. මට මේක ඇතුළ බලා ගන්න ආසයි ඩෑෂ්බෝඩ් දිහා යන්න විදියක් නැහැ එතනට. දැන් නෝල් දාලා පාර් කරලා තියෙන්නේ. ඒ වගේම තමයි අපිට Toyota Prius එක ගැන කතා කරනකොට අමතක කරන්න බැරි එකක් තමයි Honda Inside එක. මෙන්න තියෙන Honda Inside එක 2004 තමයි ඒගොල්ලෝ ඉස්සෙල්ලාම හයිබ්‍රිඩ් එකක් ගහන්නේ. මේකේ පස්ස රෝදේ එහෙම ටිකක් විශේෂයි වලට පේන ඇති අර ඇමරිකන් වාහන වල වගේ කවර් වෙලා තමයි තියෙන්නේ පිටිපස්ස රෝදේ. මේවා මම ඇත්තටම ජපානයේ දැකලා නැහැ සාමාන්‍ය විදිහට කොහොමද දුවනවා. හේතුව මොකද්ද කියන්නේ දන්නේ නැහැ. මේ තියෙන්නේ Mitsubishi වලින් හදපු ඉලෙක්ට්‍රික් වෙහිකල් එක. මේක 2011 තමයි ලොන්ච් කරලා තියෙන්නේ. මේක නම් තාම දුවන මම දැකලා තියෙනවා. ඒතර ඒත් එක්ක මේ ළඟ තියෙනවා අපි කවුරුත් දන්න ඇමරිකානු නිෂ්පාදිත ටෙස්ලා. මේක 2010 නිෂ්පාදිත එකක්. මේක නම් මාර ලස්සනයි. කාබන් ෆයිබර් රූෆ් එකක් එන්නේ. ඉතින් අපි ටෙස්ලා එක ඉවරනත් එක්කම දැන් තියෙනවා Toyota අලුත් හයිබ්‍රිඩ් එක. මේක නම් 2017 හදපු කාර් එක තියෙන්නේ 2014. දැනට මේගොල්ලෝ හයිබ්‍රිඩ් එකකට අලුත් එකට තියලා තියෙන මියුසියම් එකේ මේක. ඊට අපිට බලන්න පුළුවන් ජපානයේ Toyota එකෙන් ගහන Lexus කියන බ්‍රෑන්ඩ් එක මේ තියෙන. මේ සයිලන්සර් තුන ගත්තාම මෙන්න මේ විදිහට තමයි එන්නේ. ඉතින් මම හිතනවා මේ වීඩියෝ එක බලද්දී ඔයාලට 1936 Toyota ඉස්සල්ලාම හදන කාර් එකයි අද වර්තමාන හදන කාරොයි අතර මොනතරම් තාක්ෂණික වෙනස්කම් සිදු වෙලා තියෙනවද කියලා ඔයාලට මනහා වැටෙන්නේ නැති කියලා මම හිතනවා. ඉතින් ওই විදිහට තමයි ජපානයේ තාක්ෂණය ටික ටික වර්තමාන තත් වෙනකොට වෙනස් වෙලා තියෙන්නේ.
ඒ වගේම තමයි මේකේ මේන් හෝල් එකේ පළවෙනිම තට්ටුවේ තියෙනවා රෙස්ටුරන්ට් එකක් තියෙනවා. ඒ වගේම පොඩි ළමයි ආවොත් එහෙම ඒගොල්ලොත් එක්ක පොඩ්ඩක් නිදහසේ ඉන්න තැනක් තමයි මෙතන තියෙනවා වලට පේන්නේ නැති. ඒ වගේ ගොඩක් පහසුකම් දීලා තියෙනවා. තව හෝල් එකක් තියෙනවා වාහන තියෙන. ඉතින් අපි දැන් යන්නේ ඒකට. ඒකටත් ගිහිල්ලා බලමු කොහොමද ඒකේ මොන වගේ වාහනද තියෙන්නේ කියලා. ඉතින් වීඩියෝත් එක දිගට රැඳිලා ඉන්න. තවත් ලස්සන දේවල් බලන්න පුළුවන්. මේ ඔක්කොම USA වාහන තියෙන විදින. නම්බර් ප්ලේට් ටෙක්සාස්. මේ 1959 නිෂ්පාදිත කාර් එකක්. මේ ගහලා තියෙන ඉම්පාලා චවලට ඒ වගේම මෙතන Toyota Crown එකක් තියෙනවා. මේකත් මේ ඇමරිකාවට හදපු කාර් එකක්. ඔයාලා බලන්න පුළුවන් ස්ටීරින් වීල් එක මේකේ left hand තියෙන්නේ. මෙතන තියෙන ඔටෝමොබයිල් කල්චර් ෂෝරූම් කියලා එකක්. ඒක ඇතුළේ ඉඳලා බලමු මොනවද තියෙන්නේ කියලා. මෙතන තියෙන්නේ ගොඩක් වාහන වල ලෝගෝ තමයි තියෙන්නේ. මේ රෝල්ස් රොයිස් එකක් තියෙනවා මෙතන. මෙතන තියෙනවා සේරම් මැච් ටික. ජගුවර් සේරම් යුරෝප් වාහන තියෙන මෙතන. හදපු වාහන තමයි මෙතන තියෙන්නේ. ඉතින් ඔයාලට විශේෂ දෙයක් කියන්න තියෙනවා. මේක ඇතුලේ තියෙනවා ලෝකේ විවිධ රටවල භාවිත කරන වාහන නම්බර් ප්ලේට්. ඉතින් ඇත්තටම ලොකු සතුටක් ආවා. ලංකාවේ නම්බර් එකක් තියෙනවා මේකේ. සෙන්ට්‍රල් ප්‍රොවින්ස් එකක්. ඉතින් ඒක විශේෂත්වය තමයි මාත් නුවර කෙනෙක්. ඒ නිසා මට ගොඩක් සතුටුයි මේ තියෙන නම්බර් එකත් සෙන්ට්‍රල් ප්‍රොවින්ස්. අපි එහෙනම් ඒක බලමු මොකක්ද කියලා. මෙතන නම්බර් ප්ලේට් ටික තියෙනවා. මෙතන දාලා තියෙනවා රටවල් වල කොඩි ටික. ඉතින් මෙතන දින අපේ රටත් ඉතින් බලන්න යනකොට එන්න මෙතන දින අපේ නම්බර් එක.
අපි දැන් ෂෝරූම් එක ඇතුලේ තියෙන දේ බලුවා. අපි දැක්ක ලංකා නම්බර් එකකුත් තියෙනවා. අපි දැන් බලමු අවසානම කොටස. ඒ තමයි මේ දෙවෙනි හෝල් එකේ යට ෆ්ලැට් එකේ තියෙන ෂෝරූම් එක. ඉතින් අපි දැන් ඇවිල්ලා ඉන්නේ දෙවෙනි හෝල් එකේ යට තට්ටුවට. ඉතින් මේකේ නම් තියෙන්නේ සාමාන්‍ය වාහන වලට අවශ්‍ය පොඩි කී ටැග් වගේ දේවල්. ඉතින් ඔයාලට පුළුවන් මෙහෙට ආපු දවසක මෙතනින් සීහට නැක් විදියට කැමති දෙයක් අරන් යන්න. තකයිනේ. ලොක්සයි. ස්ක්‍රීනෝ. ඔයාලට පේන්නේ නැති ඉචිමගේ. මෙතන තියෙනවා ටොයෝටා වාහනවල ආකෘති හැබැයි මාර ගණන් මේක 16000 ගණන් වෙල්ෆෙයාර් එකක් සෙල්ලම් බඩු වුණත් මේගොල්ලෝගේ ගාණ පේනවනේ ඒ තරම් වටිනාකමක් දීලා කියලා මෙයා අපි මේසියම් එකේ දැකපු ගොඩක් වාහන මෙතන තියෙනවා. මේ වලට මම පෙන්නේ Toyota GT එකක්. ඒකෙත් තියෙනවා මේක ගාණ 25000 ගාණක්. මේ පොඩි සෙල්ලම් බඩුවේ ගාණ. මෙතන තියෙනවා ගොඩක් ලාභය. මේක 2000 කරනවා. කැප් තියෙනවා එක බ්‍රෑන්ඩ් වලින්. Lamborghini, Ferrari 5000 ගණන් කැප් එක. සේවියට් වර්ග තියෙනවා ටී-ෂර්ට් තියෙනවා. Toyota කැප් එකක් තියෙනවා 3000 ගණන්. මෙතේදී වාහන පිස්සන්ට හොඳ හැමදේම වාහන බ්‍රෑන්ඩ් වලින් තමයි හදලා තියෙන්නේ. ෆෝන් කේස් එක පවා පේනව නේද? තේජනා කීටක් වර්ග ටික. ස්ටිකර්ස් තියෙනවා. හැමදේම වාහන වල බ්‍රෑන්ඩ් එක දාලා හදලා තියෙනවා. එහෙනම් වීඩියෝ එක මෙතනින් අවසන් කරන්න යන්නේ. ඒ වගේම තමයි ජපානයේ ඉන්න කෙනෙක් මෙතෙන්ට එන්න අවශ්‍යයි නම් මම ඩිස්ක්‍රිප්ෂන් එකේ දාන්නම් මෙතන ලොකේෂන් එකේ ලින්ක් එක. ඒ වගේම වීඩියෝ එක හොඳයි නම් අනිවාර්යෙන් ලයික් කරන්න කමෙන්ට් කරන්න. එහෙනම් සුබ දවසක් ගිහින් එන්න.